समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, කර්මය හා කර්ම විපාක පිළිබඳවත් ඒ තැන ප්‍රතිසන්දි ඇසුරෙන් දේශනාවක් කරන්න කියලායි මතක් කරලා තියෙන්නේ. පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන අවබෝධය කරා පිවිසෙන ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරන හරයාත්මක පණිවිඩය තමයි උන්වහන්සේ අපට දේශනා කරනවා ස්වකීය ජීවිතය තුළ කර්මය දායාද කරගෙන සිටින බව මතක තියාගන්න කියලා. එතකොට තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වන ඉතා ප්‍රබල ධර්මතාවයක් විදියට කර්මය ගැන දැනගන්න කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ සියල්ලටම කර්මය හේතු වෙනවා කියලා. නමුත් සියල්ල තුළම කර්මයේ යම් අධිපති භාවයක් ක්‍රියාත්මක වෙන බවක් අපට පේනවා. ප්‍රමුඛ වෙන්නේ කර්මය නොවෙන්න පුළුවන්. නමුත් මේ හැම තැනකම ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වීම තුළ කර්මයේ අධිපති භාවයක් තියෙනවා. ඒක උත්පත්ති ස්ථානයේ සිට මේ ලෝකේ මුණ ගැහෙන සියලු දහයාදයන් මත පවතින යථාර්ථයක්. ඉතින් මේ යථාර්ථය තේරුම් ගත්ත සැබෑ බුද්ධ ශ්‍රාවකයන් හැටියට අපි පුළුවන් තරමින් මේ ජීවිතේට ධර්මයේ ආభాෂය එකතු කරගන්න අවශ්‍යයි. ඒතරේ ධර්මයේ ආభాෂය එකතු කරගන්න ශ්‍රාවකයෙකුට බුද්ධ දේශනාව සෑම වෙලාවකම දැනුම් දෙන්නේ, මතක් කරන්නේ තම තමන්ගේ సంతానගත ජීවිතය තුළ නිවීමක් හදා ගැනීම පිණිස කර්ම නිරුද්ධ කරලා දාන හැටියටයි. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුල සෑම වෙලාවකම හැම අවස්ථාවකම අපට පැහැදිලිව පේන එක්තරා දෙයක්. ඒ තමයි මේ ලෝකේ මේ ක්‍රියාත්මක වීම ඇතුලේ, මේ ලෝකේ සිද්ධ වෙන මේ සංසිද්ධීන් ඇතුලේ අපි උනන්දු විය යුතුයි. අපි දැඩි ලෙස කැමැත්තක් හදාගත යුතුයි. මේ ජීවිත රිද්මය ගලාගෙන යන්නේ කුමන පදනමක් මතද කියලා. එතකොට යාට මුණ ගැහෙන පදනම තමයි කර්මය සහ කර්ම ඵලයන්ගේ ක්‍රියාත්මක වීමක් මේ හැම අත්දැකීමකම සැඟවිලා තියෙනවා කියන එක තේරෙන්න පටන් ගන්නවා. හැබැයි බුදුදහම සහ ලෝකයේ ඉගැන්වීම් අතර පවතින වෙනස්කම් බලනකොට ප්‍රධාන ඉගැන්වීම් ධාරා කීපයක් ඔස්සේ කතා කරන්න පුළුවන්. එකක් තමයි දේවවාදී කියවීම. ඒතර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ දේවවාදී කියවීමක් නෙමෙයි. දෙවියන්ගේ පණිවිඩයක්, දේව වාක්‍යයක් බුදුදහම ඇතුලේ නැහැ. දේවවාදී ඉගැන්වීම් තමයි වර්තමානයේ වුණත් ප්‍රබලව ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒක
ප්‍රශ්නේ විසඳ ගැනීම පිණිස ගත්ත ඊට විකල්ප ක්‍රමයක් ඒක. ඒක අතිශයින්ම සාධාරණ විකල්පයක් නෙමෙයි. එක්තරා ආකාරයක විකල්ප ක්‍රමයක්. ඊළඟ කාරණේ තමයි බුද්ධ දේශනාව මතු කරනවා, පෙන්නලා දෙනවා. ලෝකයේ තියෙන ඉගැන්වීම් අතරින් බුදුදහම වෙනස් වෙන විදිය ඔය බ්‍රහ්මජාල සූත්‍රය වගේ දේශනාවල. තවත් ලෝකයේ ඉගැන්වීම් කොටාසයක් තියෙනවා පුබ්බේ කත හේතුවාදී ඉගැන්වීම්. ඒ කියන්නේ ඔක්කොම වෙන්නේ පෙර කර්මය නිසා. ඉතින් පෙර කර්මය නිසා ඔක්කොම වෙන්නේ ඒවා වෙනස් කරන්න බෑ. කර්මයට අපිට අභියෝග කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ යන විදිහට අපිටත් විවෘත වෙලා යන්නයි තියෙන්නේ කියලා තවත් කොටසක් කතා කරනවා. ඒ කියන්නේ ඔක්කොම පෙර කර්මයට බාර දෙනවා. පෙර කර්මය තමයි ඔක්කොම කරලා තියෙන්නේ කියලා. ඔය අතර තව කොටසක් තියෙනවා නියතිවාදී ඉගැන්වීම. ලෝකේ නියතියක්. එතකොට මේ නියතියක් කියන්නේ ඒක ලෝකේ ස්ථීරව සිද්ධ වෙන ක්‍රියාපටිපාටියක් තියෙන. ඒකට අපිට අභියෝග කරන්න බෑ. ඒ කියන්නේ මේ පරිච්ඡේදය ලියවිලා ඉවරයි. මේක ආය අපිට එඩිට් කරන්නවත් මොකක්වත් කරගන්න බෑ. ඒවට අපි කියනවා නියතිවාදී ඉගැන්වීම් කියලා. මෙන්න මේ විදිහට ලෝකේ විවිධ ඉගැන්වීම් වල ආකෘතිය දිහා බැලුවහම අපට තේරෙන, අපට හැඟෙන දෙයක් තමයි ලෝකේ විවිධ ඉගැන්වීම් වල ආభాෂය. ලෝකේ විවිධ ඉගැන්වීම් වල හැඩතලය අපි ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඕන. එතකොට දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ නියතිවාදී ලක්ෂණ බුදුදහමේ තියෙනවා කියලා. බැලූ බැල්මට කෙනෙකුට එහෙම හිතුණට මේකේ නියතිවාදී ස්වභාවයක් නැහැ. මේක මෙහෙමමයි, මේ ටික මේ විදියටම වෙනවා. මේක කිසිවෙකුට වෙනස් කරන්න බෑ කියන තැන නෑ. මේ පවතින தત્ත්වය වෙනස් කරගන්න පුළුවන් කියන එක බුදුදහම කතා කරනවා. එහෙනම් නියතියකුත් නෙමෙයි. සියල්ලම කර්මයේ නිසා වෙනවා කියලා බුදුදහම කියන්නේ කර්මයේ යම්කිසි ආධිපත්‍යයක් තියෙන්න පුළුවන් ලෝකේ හැම දෙයක් තුළම. හැබැයි සියල්ලම පෙර කර්මයේ නිසා වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සන්දර්භයේ මුහුණ දෙන අත්දැකීම දිහා ඉතා පරිස්සමෙන් බලනකොට සාමාන්‍යයෙන් ඇසට පේන සීමාවට වඩා වෙන දේවල් ටිකක් අපිට හොයාගන්න පුළුවන්. සමහරට එතන මනෝවිද්‍යාත්මක සාක්ෂි බලපාන්න පුළුවන්, ජීව විද්‍යාත්මක සාක්ෂි බලපාන්න පුළුවන්, ආචාර විද්‍යාත්මක සාක්ෂි බලපාන්න පුළුවන්, සමාජ විද්‍යාත්මක සාක්ෂි බලපාන්න පුළුවන්. ඔය අතර උද්භිත විද්‍යාත්මක සාධක බලපාන්න පුළුවන්. වහින ඒවා පවා ඒවා මේ ස්වභාව ධර්මයේ රිද්මේ බලපාන්න පුළුවන්. ඔය අතර එක්තරා පරයයකින් කර්මයේ බලපෑමක් තියෙනවා කියන එකයි බුදුදහම පැහැදිලිව මතු කරන්නේ. එහෙමනම් අපට පැහැදිලි දැන් මේ ඒකයි බුද්ධ දේශනාව කියන්නේ මේ කර්මය නිරුද්ධ කරන්න පුළුවන්. නියතියක් හෝ පුබ්බේකත හේතුවාදයක් නොවන නිසා මේ කර්මය දක්ෂ ශ්‍රාවකයෙකුට කැමැති පුද්ගලයෙකුට මේ කර්මය නිරුද්ධ කරන්න පුළුවන්. ඒක මේ කර්මයේ තුල දක්නට ලැබෙන අති විශේෂ බුදුදහම තුල දක්නට ලැබෙන අති විශේෂ කාරණයක්. මේක ඕනම කෙනෙකුට අප්‍රමාදයේද ඊට පස්සේ සම්මා වායාම සමාජීව කියන්නේ තමන්ව වෙනස් වීම තුල සම්මා වාචා තමන්ගේ භාවිතයන් වෙනස් කිරීම තුල සම්මා දිට්ඨි තමන්ගේ දැක්ම වෙනස් කර ගැනීම තුල දකින්න විදිය අවුල් නම් ඒ දැක්ම නිවැරදි කර ගැනීම තුල ආකල්පමය වශයෙන් පවතින தત્ත්වය වෙනස් කර ගැනීම තුල සම්මා සංකප්ප ඊට පස්සේ තමන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙනස් කර ගැනීම තුල සම්මා කම්මන්ත සම්මා සති බොහොම සිහි කල්පනාව පැවැත්වීම තුල සහ ඒවා තුල නිවැරදි ආකාරයකට හැසිරවීමක් තුල සම්මා සමාධි ඊතා වෙනස් එකඟතාවයක් කුසල් සිතක ධර්මමය එකඟතාවයක් සකස් කර ගැනීම තුල සම්පූර්ණයෙන්ම මේ කර්මය නිරුද්ධ කරන්න පුළුවන් පවතින தত্ত্ব වෙනස් කර ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔය අතර අපි හොඳට තේරුම් ගන්න ඕන අපේ
ජීවිතයට කර්මී ක්‍රියාත්මක වීමක් අධිපති භාවයක් තියෙනවා. මීට කලින් අපි කර්මය ගැන ඉතා දීර්ඝ දේශනාවකුත් කරලා තියෙනවා. කොහොම වුණත් මේ පිනතුන් මේ මාතෘකා කරන පාඩේට අනුව කර්මය සහ කර්ම විපාකයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් දැනගෙන ඉන්න ඕන මේ සුගතියද දුගතියද අතහැර දමා නිවනට හිතපත් කර ගැනීම පිණිසයි. ඒ කියන්නේ සුගතිය, ඒ කියන්නේ මේ කර්මයේ පිළිබඳ අවබෝධයක් කරගත්තාම එයාට තේරෙනවා කුසල සංස්කාර අනුවත් එයාගේ උපත සිද්ධ වෙනවා. ඒ වගේම අකුසල සංස්කාරය අනුවත් එයාගේ උපත සිද්ධ වෙනවා. කුසල සංස්කාරය හෝ අකුසල සංස්කාරය අනුව එයාගේ උපත සිද්ධ වෙනවා නම් එයා ඉපදිනවා නම් කුසලයට හෝ අකුසලයට අනුව. එතකොට මේ සංකාරයේ නිසාම නැවත නැවත විඥානයේ පිහිටන ස්වභාවයක් නම් තියෙන්නේ. ඒ නැවත නැවත විඥානයේ පිහිටන ස්වභාවය තුල ඒ පුද්ගලයා තුල දුක්ඛ ස්කන්ධයෙන් නිදහස් වීමක් කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි ඒකෙන් තේරුම් ගන්න ඕන කර්මය නම් පින් පක්ෂයෙන් වුණත් අකුසල් පක්ෂයෙන් වුණත් කවර තැනකවත් මේ උපාදානය කරගෙන නැවත නැවත ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙන විදිහට නම් තියෙන්නේ. ඒ බඳු තත්වයක් කිසිම තැනක සුදුසු නැහැ කියන තැනින් ධර්මයේ තුලින් ජීවිතය දිහා බලන්න පටන් ගත්තට පස්සේ පිනත් අභිනන්දනය වෙන්නේ නැහැ. පව කොහොමත් අභිනන්දනය වෙන්නේ නැහැ. එතකොට මෙතන අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ කර්මය. බුදුරජාණන් වහන්සේ කර්මයත් කර්මයේ නිරෝධයත් කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාවත් අපට දේශනා කළා. මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන. දැන් මේක සාමාන්‍ය කෙනෙකුට විශේෂ වෙන එකක් නෙමෙයි. මේ කර්මයේ සම්බන්ධ බුදුදහමේ කේන්ද්‍රගත භාවිතය සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තේරුම් ගන්න බෑ. මොකද මේක විපාක දෙන විදිය හිතා ගන්න අමාරුයි. විපාක දෙන තැන හිතා ගන්න අමාරුයි. විපාක දෙන කාලය හිතා ගන්න අමාරුයි. ඒක මේ සාරිපුත්ත හාමුදුරුවෝත් තේරෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ පළවෙනි ශ්‍රාවකයාටවත් මේ කතාව තේරෙන්නේ එහෙමනම් නෑ. එහෙමනම් මේක බුදුවරුන්ටයි විශේෂ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කොට්ටාසයකින් එක දරා ගන්නවා විනා අපිට පින්වත්නි වෙන විකල්ප නෑ මේකට. වෙන විකල්ප ගවේෂණයකට අපිට යන්න පුළුවන්කමකුත් නෑ. එතකොට විකල්ප ක්‍රම නැති නිසා විකල්ප ගවේෂණයකුත් නැති නිසා හොඳම දේ තමයි අපි උත්සාහ කළ යුතු වන්නේ මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යනවා නම් මේ කර්මී යම් ක්‍රියාත්මක වීමේ හැඩතලයක් පිළිබඳ අදහසක් ගන්න එක. හැබැයි එකක් කියන්න පුළුවන්. කොහොම වුණත් කර්මී ක්‍රියාත්මක වීම Tamanට හානියක්. ඒ නිසායි මේ කර්මය නිරුද්ධ කරන්න ඕන. මොකද මේ කර්මී කොහොම ක්‍රියාත්මක වෙයිද? ඊළඟ මොහොතේ මොන විදියට කර්මයේ ගොඩ නැගෙන්නේ? මේ අපිට හරියටම තේරෙන්නේ නැහැ. මේ හොඳට ඉන්නවා. මැරෙනකම් පහර වදින්න පුළුවන් සමහර කර්ම වලින්. මේක බොහොම අනපේක්ෂිත අවදානම් සහිත තැනක අපි මෙහිම හොඳට හිටියට ඔබත් මමත් කෙබඳු ආකාරයකින් අවදානමේ වැටෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ. එතකොට ඒ වගේ මේ සමහර කර්මවල හැඩතලය හරි අමුතුයි පින්වත්නි. දැන් අපි දන්නවනේ මේ කරන දේවල් මේ මොහොතේ අපි තුල ක්‍රියාත්මක වීම තුල අපිට පුළුවන් සම්පූර්ණයෙන් කර්මය නිරුද්ධ කරන්න. ඒ නිරුද්ධ කරන පාර විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වන ওই විපස්සනාව තුලින් සම්පූර්ණයෙන් පින්වත්නි කර්මය නිරුද්ධ කිරීම ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මේ කර්මය නිරුද්ධ කරලා දාන්න මේ අපි දැනගන්න ඕන මේ කර්මය නැවත නැවත ගොඩ නැගෙන්නේ කොතනින්ද? ඒ වගේම පරණ කර්ම තුල අපේ අත්දැකීම් පරාසය කොහොමද විවෘත වෙන්නේ? අලුතින් නැවත නැවත කර්ම කෙරෙන්නේ කොහොමද? කර්ම කෙරුණාම කුසල් පක්ෂයෙන් හෝ අකුසල් පින් පක්ෂයෙන් හෝ පව් පක්ෂයෙන් කර්ම කෙරුණාම ඒ කර්මයේ කියන
ක්ෂේත්‍රය ඇසුරු කරගෙන නැවත ඉපදිනවා නම් නැවත ක්ෂේත්‍රයක් ගොඩනගන්න නැති විදිහට Tamanගේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න කොහොමද කියන එක ධර්මයේ තුලින් බලලා ඒක ඊටාම හොඳින් අපි මේ මොහොතේ තේරුම් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඊටාම හොඳින් මේ මොහොත තුල ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඒක බුදුවරුන්ට පමණයි විශේෂ වෙන්නේ ඇත්ත. නමුත් ඒ ධර්මයේ තුලින් මතු කරපු කාරණේ ඔස්සේ අපිට පුළුවන් කර්මයේ හැඩතලේ යම් තාක් දුරට තේරුම් අරගෙන මේ කර්මයක් සමග සමපාත වීම කිසිදු ආකාරයකින් නොවනවා නම් තමයි හොඳ. ඒ නොවන තැනක Tamanගේ ජීවිතේ නැවත උපතක් කරා යන්නේ නැති විදියට Tamanට නිවෙන්න පුළුවන් බව Taman ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. එතකොට මේ ආශ්‍රව සහිත සාසවා උපාදානිය කියලා කියන්නේ ආශ්‍රව සහිත උපාදානීය ස්වභාවය තුල එයා නැවත නැවත කර්ම ගොඩ නැගෙනවා. ඒ කර්ම නැවත නැවත ගොඩ නැගෙනවා කියලා කියන්නේ නැවතත් ක්ෂේත්‍රයක් හදා ගන්නවා අපිට උපතට. ඒක සුගතියම නම් අපිට කිසි ගැටලුවක් නැහැ. නමුත් සුගතියම කියලා අපිට කියන්න බැරි නිසා අපිට හරියට හිතා ගන්න බෑ මේ වගේ විපාක කොහොමද හැදෙන්නේ කියලා. අනිත් එක තමයි දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ මොහොත තුල කරන දේවල් ඒ මොහොත තුලම විපාක දෙන්නේ නැහැ කියලා. සමහරවිට මේ මොහොත තුල කරන කියන දේවල් වල මේ මොහොත තුල විපාකයක් අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක කුසල් පක්ෂයේත් අකුසල් පක්ෂයේ දෙපක්ෂයේම ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් පව් කරන මිනිස්සු ඉන්නවා නමුත් හොඳට සමාජයේ වැජබෙනවා. ඒගොල්ලෝ ඉතා හොඳ මට්ටමින් ඉන්නවා. ඒ වගේම බොහොම පින් කරන අය ඉන්නවා නමුත් ඒගොල්ලන්ට හරියට තාඩන, පීඩන, ඉතා විඩාබර ගැටලු, ප්‍රශ්න නොඑක ආකාරයේ දේවල්. ඒකට හේතුව අපි හිතාගෙන ඉන්නවා මේ කරන කියන දේවල් වල ditta ධම්ම වේදනී විපාකේ මෙහෙදිම හම්බෙයි කියලා. ඇත්තටම මේ කරන දේවල් වල ditta ධම්ම වේදනී විපාකේ ඊටාම ස්වල්පයි තියෙන්නේ. කියන්නේ ditta ධම්ම වේදනී වශයෙන්ම ලැබෙනවා නෙමෙයි. එතකොට සමහර ක්‍රියාකාරකම් වල විපාකයක් විදිහට ditta ධම්ම වේදනීයව යම් යහපතක් වෙන්න පුළුවන්. නමුත් ඒවා ඊටාම ස්වල්ප වශයෙන්. හේතුව මේ මොහොතේ අත්දැකීම් වලට අත්දැකීම් වලට බොහෝ විට 97ක් විතරම අතීතයේ කළ කර්මයේ පුනර්භවයේ පිණිස කර්ම ශක්තිය හදලා ඉවරයි. පුරාණ කර්මයේ හදලා ඉවරයි. එතකොට එතෙන්ද නව කර්මයේ ආభాෂය බොහෝ වෙලාවට ලැබෙන ඉතාම ස්වල්ප වශයෙන් 2%ක් 3ක් වගේ ඉතාම ස්වල්ප වශයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට කර්මය දිහා බැලුවහම අපට තේරෙනවා මේ භවයේදීම විපාක දෙන සමහර කර්ම තියෙනවා. ඒවට අපි කියන්නේ ditta ධම්ම වේදනීය කියලා. මේ භවයේදීම. හැබැයි ඒක ඊටාම ස්වල්ප වශයෙන්. එතකොට බොහෝ දේවල් උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙනවා. මොකක්ද උපපජ්ජ වේදනීය? ඒ කියන්නේ දෙවනි ජීවිතේ විපාක දෙන ඔය ආනන්තරීය පාප කර්ම වගේ දේවල් දෙවනි ආත්මේ දෙවනි ජීවිතේ විපාක දෙන්න තියෙන අවස්ථාවක් තියෙන්නේ. අපරාපරිය වේදනීය වශයෙන්. බොහෝ කුසල පක්ෂයේ පින්කමුත් එහෙමයි ඔය අටමහා කුසල් කියලා කතා කරන දේවල් බොහෝ විට උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙනවා. ඒකත් හරියට නිශ්චිතව කියන්නත් බෑ. අපිට එහෙම කියන්න බෑ. මොකද මේක බුදුවරුන්ටනේ විශේෂ වෙන්නේ. අනික බුදුරජාණන් වහන්සේ අටමහා කුසල් කියලා එකක් කිව්වෙත් නෑනේ. ඒක පස්සේ කාලේ දැනුගත් හාමුදුරුවෝ එකතු වෙලා ගොඩනගපු දෙයක් නේ. ඒතකොට ඒ නිසා අපිට මේක ගැන හරියට අදහසක් ගන්න බෑ. ඊළඟට පින්වත්නි දැන් සමහර ඒවා තියෙනවා සසර දිගින් දිගට විපාක දෙනවා. අපරාපරිය වේදනීය වශයෙන්. සංසාරේ දිගින් දිගට විපාක දෙනවා. අපරාපරිය වේදනීය වශයෙන්. බොහෝ කාලයක් දවසක් 2ක් 3ක් 4ක් නෙමෙයි. බොහෝ කාලයක් විපාක දෙනවා. අපරාපරිය වේදනීය. ඔය අතර කොටසක් තියෙනවා විපාක නොදී අහෝසි වෙන ඒවාත් තියෙනවා. අහෝසි කරව. කර්මය අහෝසි කරන්න පුළුවන් හොඳම දේ තමයි නිකලෙස් වෙන එක. කර්මය නිරුද්ධයි එතකොට. ඒක ප්‍රතිපදාව කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයේ පිළිබඳ හරි දැක්මකට එනවා. ඇතරම කෙනෙක් අහන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කොහොමද කර්මය අහෝසි කරන්නේ කියලා. කර්මය සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ නැවත ක්ෂේත්‍රය හදන්න නැතුව අර බීජ සූත්‍රයේ තියෙන වගේ විඥානය කියන බීජයේ පැලවෙන්න භූමිය හදන්න නැතුව
භූමියක් නැතුව කොහොමද නිවෙන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේකට ප්‍රතිපදාව කොහොමද? දැන් කම්ම නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍ය ගැන කියද්දී කම්ම නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යං සෙය්‍යති ඉදං ওই විදිහට කියාගෙන යනවා. සම්මා දිට්ඨි සම්මා සංඝ කොහොම කෙනෙක් අහන්න පුළුවන් මේ කර්මය කොහොමද නිරුද්ධ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කියලා අහන්න පුළුවන්. පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කර්මය නිරුද්ධ කරනවා කියන්නේ මෙන්න මේ විදිහටයි ඕක වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කර්මය නිරුද්ධ කරන්නේ සම්මා දිට්ඨියටපත් වීම තුළ. දැන් සම්මා දිට්ඨියටපත් වීම තුළ පින්වත්නි අර සාසවා උපාදානියා කියන ස්වභාවය නැති විදියට දකින්නකොට අහනකොට දැනෙනකොට හිතනකොට නැවත තණ්හාව ඇති නොවන විදිහට නිවුනොත් ඒ නිවෙන්න සම්මාදිට්ඨිය උවමනයි. මොකද සම්මාදිට්ඨිය තුලින් ඇති කරගන්න ඊටා නිවැරදි දැක්ම තමයි මේ පුද්ගලයා ඒ ස්වභාවයට හසුරුවන්නේ. මේ පුද්ගලයා ඒ ස්වභාවයට හසුරුවන්නේ මේ ඒ தත්ත්වයයි පින්වත්නි. එතකොට මේ සාසවා උපාදානියා කියන ස්වභාවයට නැත්තම් දැන් මේ උපාදානීය ස්වභාවයේ නැති විදිහට ලෝකයේ අත්දකින්න එකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දැන් අපි හැම වෙලාවකම දකින්න ලෝකයේ තුල උපාදානීය ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම සම්මා දිට්ඨිය තුල නෙමෙයි ඉන්නේ. එතකොට කර්මී නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් ඒකට දෙන්න තියෙන උත්තරය තමයි පින්වත්නි එයා මේ Tamanගේ අභ්‍යන්තර ලෝකය පිළිබඳවත් බාහිර ලෝකය පිළිබඳවත් ඉතා නිවැරදි දැක්මකට එනවා. ඒ නිවැරදි දැක්ම තුළ මේවායේ ඇතිවීම නැතිවීම ඉතා පැහැදිලිව ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඉතා පැහැදිලිව ඒ ශ්‍රාවකයා ඒක දැක ගන්නවා. ඒ පැහැදිලිව දැන ගැනීමත් පැහැදිලිව දැක ගැනීමත් තුල පින්වත්නි එයා තුල මේ මොහොතේ අත්දැකීම් වලට ප්‍රතිචාර දක්වනකොට නැවත නැවත නව කර්ම සකස් නොවි මුළු අභ්‍යන්තර ලෝකයත් බාහිර ලෝකයත් කියන මේ උභය ලෝකයම ඒ පුද්ගලයාට අතහැරෙනවා. උභය ලෝකයම යාට අතහැරිලා යනවා. එතකොට මේ උභය ලෝකයම යාට අතහැරිලා යනකොට ඒ අතහැරීම තුළ යාට සැලසෙන යහපත, යාට සැලසෙන අභිවෘද්ධිය ඒක ස්වල්ප එකක් නෙමෙයි. ඒක විශාල යහපතක්. එතකොට මේ යහපත ASCII අපි තේරුම් ගන්න ඕන සත්‍යයක් තමයි, තේරුම් ගන්න ඕන දෙයක් තමයි පින්වත්නි කොහොමද මේ මොහොතේ අපිට නව කර්ම හැදෙන්නේ? කියන අලුතෙන් මේ මොහොත තුල නැවත නැවුම් කර්ම ගොඩ නැගෙන්නේ කොතනද කියන එක අපි තාම හොඳින් දැනගන්නවා. ඇත්තටම කර්මයේ ගොඩ නැගෙන්නේ තමන් අත්දකින චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය තුල. මේ මොහොත තුල. එතකොට කාය මේ සම්පූර්ණයෙන්ම චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ සම්පස්සය තුල පින්වත්නි යම් කිසි ආකාරයකින් කර්මයේ නිරුද්ධ වුණා නම් ඒ කියන්නේ මේ සම්පස්සය තුල නැවත නැවත මේ මොහොත තුල අලුතෙන් කර්ම සකස් වෙන ස්වභාවයක් තියෙන. ඒකට සම්පස්සය අවශ්‍යයි. එතකොට කොහොමද මේ කාය දැන් කෙනෙක් අහන්න පුළුවන් දැන් මෙතන දැන් අලුතෙන් කර්ම හැදෙන්නේ කොහොමද? නව කර්ම හැදෙන්නේ නැතුව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන එක ආර්ය අෂ්ටාංගික මාර්ගය. නම් මේ චක්කු සම්පස්සේ යථාර්ථයේ තේරුම් ගත්ත තැනක නැවත නව කර්ම සකස් වෙන එක නවතිනවා. ඔක තමයි වෙන්නේ. එතකොට නව කර්ම සකස් වෙන එක නවතිනවා. එතකොට මේ භවය නිසා නැවත නැවත චක්කු සම්පස්ස, තෝස් සම්පස්ස ආදී සම්පස්සය නැති වෙනයි. අර කර්ම භවයෙන් උත්පත්ති භවයට, උත්පත්ති භවයෙන් ආය කර්ම භවයට එහෙම කියනවනේ. දකින්නවා, දැකපු දේ ඇති බවට ආය මනස රැඳෙනවා. ආයේ මනස රැඳිච්ච දේ ආය බලන්න හිතෙනවා. බලපු දේ ඇති බවට මනසේ රැඳෙනවා. අහන්න හිතෙනවා. අහපු දේ ඇති බවට මනසේ රැඳෙනවා. මේ විදියට ඇති බවට මනසේ රැඳෙනවා. ඒකනේ කර්ම භවය කියලා කියන්නේ. එතකොට ඇති බවට යමක් ඇති බවට මනසේ රැඳුනට පස්සේ, ඒ කියන්නේ මේ ලෝකේ සත්‍ය වශයෙන් නොපවතින දෙයක් ඇතැයි මනසේ රැඳුනට පස්සේ ඒ වෙනුවෙන් එයා සිතින්, කයෙන්, වචනින්
විවිධාකාර දේවල් කරනවා. එතකොට එයාට කර්ම සකස් වෙනවා. එහෙමනම් අපි දැනගන්න ඕන මේ චක්කු සම්පස්සය කියන එක පිළිබඳව සම්මාදිට්ඨිය ඇති කරගත්තාම සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියන මේ සම්පස්සේ පිළිබඳ ඊටා පැහැදිලි නුවණක් හදාගත්තාම, පැහැදිලි අවබෝධයක් හදාගත්තාම මේ අවබෝධය හදාගත්ත තැනක නැවත නැවත අර විඥානීය පිනිස ක්ෂේත්‍රයේ හැදෙන එක නවතිනවා. ඒ කියන්නේ නව කර්ම හැදෙන්නේ නැහැ. එතකොට යාට චක්කු සම්පස්සයෙන් අත්දකින අත්දැකීම තුල එතනම යා නවතින බවක්, එතනම යා අතහැරලා දාන බවක් ඒ ශ්‍රාවකයා තුල ගොඩ නැගෙනවා. එතන මේ පුද්ගලයාට ලෝකය අතහැරිලා යනවා. එතනම ඒ ලෝකය අතහැරලා දාන තැනකටයි අපි ක්‍රමානුකූලව හිත හදාගන්න අවශ්‍ය වන්නේ. දැන් චක්කු සම්පස්සය තුල යථාර්ථය දැනගන්න එක සම්මාදිට්ඨිය. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ ඕනෝකයි. කර්මයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙන්නේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් එයාට දෙන්න තියෙන උත්තරේ චක්කු සම්පස්සය කියන්නේ ඇසද රූපයද චක්කු විඥානයේද තුනේ එකතු වීමයි චක්කු සම්පස්සේ. එතකොට මේ චක්කු සම්පස්සේ සංයෝග වීමක් මත මම ඇහෙන් රූප දකින්නවා කියන මට්ටම ආවට පස්සේ එයාට තියෙනවා යම්කිසි ඊතා නිවැරදි නිර්වද්‍ය දැනුමක් තියෙනවා. එතකොට දැන් මෙතන කර්මී ගොඩ නැගින හරිම තැන තමයි ගොඩ නැගෙන මේක හැබැයි හරියටම විස්තර කරගන්න බෑ බුදු කෙනෙකුට හැර මේක පිළිබඳ විවිධ අර්ථ දැක්වීම එක හාමුදුරුවන්ට කරන්න පුළුවන්. නමුත් මේක හරියටම තේරුම් ගන්න අමාරු දෙයක්. දැන් දල වශයෙන් ඕනෑම ශ්‍රාවකෙක් මේ අලුතෙන් ක්ෂේත්‍රය හදන්න නැතුව ඉන්නවා නම් මං කොහොමද කර්මයේ නිරුද්ධ කරන්නේ කියන එක නව කර්ම නැවත ගොඩ නැගෙන එකනේ අරුබුදේ. ඒ නිසා මං ඒක තමයි ඉන්ද්‍රිය ඇත්තටම ඔය මේ සීලානුග්‍රහිත කියන සීලයෙන් ගන්න අනුග්‍රහය තුලත් ඕකම තමයි කෙරෙන්නේ. සීලයෙන් ගන්න අනුග්‍රහය තුල නැවත නව කර්ම ඇදෙන්නේ නැති විදියට ඉස්සලම දවසා ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරේ භවිස්සාමීති කියලා කියන ඉන්ද්‍රයන් වසාගත්ත දොරටු තියා ගන්නවා. ඇයිද වසාගත්ත දොරටු තියාගන්නේ නව කර්ම නැවත නැවත ගොඩ නැගෙන්න දෙන එක. නව කර්ම ගොඩ නැගුණොත් එහෙම විඥානයේ කියන බිජුවට පැලවෙන්න ක්ෂේත්‍රයක් හැදෙනවා. එතකොට හරි අමාරුයි කර්මය නිරුද්ධ කරන්න. නැවත නැවත භවයේම රැඳිලා ඉන්න ගමන් භවයෙන් නිදහස් වෙන එක අමාරු නිසා නැවත නැවත භවයට ලැබෙන පොහොර ටික ඉස්සල්ලා අයින් කර ගන්නවා. ඊට පස්සේ ඇතුලේ ප්‍රශ්නේ වෙන පස්සේ විසඳ ගන්න පුළුවන්. එතකොට චක්කු සම්පස්සේ නිසා උපදිනවා වින්දනයක් Taman තුල. ඒකට අපි කියනවා මොකද්ද? ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනා කියලා. ඒ තුල සුඛ වේදනාවක්, දුක් වේදනාවක්, අදුක්කම සුඛ වේදනාවක් උපදිනවා. එතකොට පින්වත්නි දැන් මේ චක්කු සම්පස්සේ, ඒ කියන්නේ සුඛා වේදනං වේදියමාන, ඒ කියන්නේ සුඛ වේදනාවක් ඇති වුණා මේක දැනගන්න කියලා කියනවා. මේ සම්මාදිට්ඨිය තියෙන කෙනා එයා දැනගන්නවා. එහෙන් අත්දකින්න ලෝකේ මත විටක සුඛ වේදනාවක්, විටක දුක් වේදනාවත්, විටක අදුක්කම සුඛ වේදනාවත් ඇති වෙන ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඊටාම පැහැදිලි නුවණක් තියෙනවා. එතකොට චක්කු සම්පස්සේ නිසා, ඇසේ ස්පර්ශේ නිසා උපදින වේදනාව. ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනා කියලා. ඒකට කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. එතකොට ඇහෙන් රූපය දැක්කහම ඇති වෙන වේදනාවක්, වින්දනයක්. ඒක සුඛ සහගත වින්දනයක් වෙන්නත් පුළුවන්, දුක්ඛ සහගත වින්දනයක් වෙන්නත් පුළුවන්. ඒ වේදනාව නිසා පින්වත්නි ඇස හරහා හිතට නොඑක ආකාරයේ සංකාර ගලනවා නේද? ඇස හරහා සිතුවිලි ගලාගෙන එනවා නේද? අර මනාප භවණං රාගයේද, අමනාප භවණං පටිගයේද, සිතටනේ ගලාගෙන ඉන්නේ සිතුවිලිනේ. අන්න ඔය සිතුවිලි ගලන එකට අපි කියනවා වචනයක්. මොකක්ද කියන්නේ? ඒකට අපි කියන්නේ රූප සංචේතනා කියලා නේ. චේතනා, රූප සංචේතනා, චේතනා. අන්තිමට තියෙන්නේ මොකද්ද? චේතනා. කර්මී කියන්නේ මොකද්ද? කොහොමද කර්මයේ පිළිබඳ ඉතා ප්‍රකට අර්ථ දැක්වීම තුල තියෙන්නේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. කර්මී තෝරන්නේ කොහොමද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාවටමයි කර්මී
කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනස. අන්න ඒ රූප සංචේතනාව නිසායි එයා සිතින්ද කයින්ද වචනින්ද නැවත නැවත කර්මයේ සාකස් කරගන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි චේතනාම් භික්කවේ කම්මං කරෝති. මං චේතනාවටම කර්මය. එහෙමනම් මේ චක්කු සම්පස්සේ තුල කර්මයේ සකස් වෙනවද නැද්ද? සකස් වෙනයි. චක්කු සම්පස්සේ නිසා චක්කු සම්පස්සජා වේදනාව ඇති වෙලා ඒකට අනුව එයාගේ හිතට රූප සංචේතන ගලනවා. ගලනකොට පින්වත්නි ඒ ගලන රූප සංචේතනාවමයි කර්මය. ඒකමයි කර්මය. එතකොට ඒ කෙරෙහි බැඳුණු විඥානයක් ඒ රාගය හදපු රූපය කෙරෙහි මේ අර සම්මාදිට්ඨිය නැහනේ. ඒකයි සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයමයි කර්මය නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා කියන්නේ. චන්ද රාගයෙන් බැඳිච්ච විඥානයක් ඊට පස්සේ මේ රූපය කෙරෙහි පවත්වමින්, ඒ කියන්නේ සංචේතන පහළ වුණු රූපය කෙරෙහි පවත්වමින්, ඒ රූපයම අභිනන්දනය කරමින්, ඒ රූපයම සතුටෙන් පිළිගනිමින්, ඒ රූපයටම බැසගනිමින්, ඊට පස්සේ ඒ රූපයම සතුටින් පිළිගත්ත තැනකින් එයා නැවත නැවත කුසල්ද අකුසල්ද කරගන්නවා. එතකොට මෙන්න මේ කාරණේ අපි හොඳට තේරුම් ගත්තට පස්සේ අහපු දැක්ක දැනුණු හිතුණු අරමුණු කෙරෙහි ඇලිලිම නිසා ලෝභය හට ගන්නවා. ගැටීම නිසා ද්වේෂය හට ගන්නවා. රැවටීම කියන්නේ මෝහය. මේ රැවටීම තමයි ඇලීමයි ගැටීමයි දෙකටම මූල. ඊට පස්සේ පින්වත්නි ආ තුල භවය සාකාස වෙනවා. අන්න ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ අලෝභ ද්වේෂ මෝහ කියන කුසල් මූලය තුලින් තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ කියලා. ඒතකොට මේ අත්දකින්න ලෝකයේ කෙරෙහි අහපු දැක්ක දැනුණු හිතුණු අරමුණු කෙරෙහි ඇලී යනවා. ලෝභය හදා ගන්නවා. ගැටිලා යනවා. ද්වේෂය හදා ගන්නවා. රැවටෙනවා. මෝහය හදා ගන්නවා. රැවටීම නිසාම නැවත නැවත ඇලීමද ගැටීමද ලෝභ ද්වේෂ හදා ගන්නවා. ඔන්න ඔතනයි පින්වත්නි භවය පැනවෙන්නේ. භවය පැන වුණාම විපාක පිණිස කර්ම හැදෙනකොට දැන් නැවත ඉතින් ආය ප්‍රතිසන්දියක් ලබනවා. ප්‍රතිසන්දිය පිණිස ක්ෂේත්‍රයක් ගොඩ නැගෙන. මේක ඉතින් අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මේ අත්දකින්න හැම අත්දැකීමකම කර්මී සැඟවිලා තියෙනවා. මේක නිරුද්ධ කරන්න ඕන. සම්මාදිට්ඨිය හදා ගන්න ඕන. එහෙනම් සම්මාදිට්ඨිය හදා ගන්න තියෙන්නේ මෙතනත් එහෙමනම් කර්මී නිරුද්ධ කරනවා නම් වෙන ලෝකයක් ගැන නෙමෙයි අභ්‍යන්තර ලෝකයේද බාහිර ලෝකයේද. බාහිර ලෝකයේ කිව්වේ දැන් චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ පිළිබඳ ඊටාම හොඳින් අපි නුවණ පවත්ව ගන්නවා. ඒ නුවණ පවත්ව ගන්නකොට එයා තුල නැවත නව කර්මයේ සකස් වෙන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ ඇසෙන් අත්දකින්න ලෝකේ නිසා පංචස්කන්ධයක් හදා ගන්නවා. කනෙන් අත්දකින්න ලෝකේ නිසා පංචස්කන්ධයක් ඇති වෙනවා. මේ පංචස්කන්ධෙම උපාදානෙ මුනම් පංච උපාදානස්කන්ධේ ඒ උපාදානීට අනුව විපාක පිණිස කර්ම හැදෙනවා. ඔන්න භවයේ පැන වෙනවා. එතනත් ජාතිය. එහෙමනම් හරි දැක්ම සම්මා දිට්ඨිය මොකක් පිළිබඳවද හදා ගන්න ඕන? අභ්‍යන්තර බාහිර ලෝකය පිළිබඳවයි. මොකද බාහිර ලෝකයේ අත්දැකීම මතමයි රූපේ නිසා චේතනා පහල කරගන්න. රූප සංචේතනා. ශබ්දේ නිසා චේතනා පහල කරගන්න. ශබ්ද සංචේතනා. එතකොට අපි දැනගන්න ඕන දැන් මේ ප්‍රතිසන්දිය ගැනත් අහලා තියෙනවනේ. පින්වත්නි විපාකේ කෘත්‍ය අනුව විපාකේ කෘත්‍ය තියෙනවනේ. විපාකේ කෘත්‍ය අනුව කර්ම හතර ආකාරයි. කර්ම විපාකේ කෘත්‍ය අනුව ඒවට තමයි අපි කියන්නේ ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම කියලා අපි කතා කරන්නේ. එතකොට ওই ජනක කර්මයේ තමයි පින්වත්නි ප්‍රතිසන්දිය ලබා දෙන්නේ. උපස්තම්භක කර්මයේ විසින් තමයි පින්වත්නි ඒ ප්‍රතිසන්දියට අනුව සැප දුක තීරණය කරලා බලන්න හැම තැනම කර්මයේ ආධිපත්‍යයක් තියෙන්නේ. ඊට පස්සේ උපපීඩක කියලා කියන්නේ දුක සැපට බාධා පමුණවනවා. දුකටත් බාධා පමුණවනවා, සැපටත් බාධා පමුණවනවා. උපපීඩක කර්ම. උපඝාතක කර්මය කියලා කියන්නේ උපතානුව ලැබිය හැකි දුක් සැප නැති කරලා දානවා. ඝාතක ස්වභාවය.
එතකොට මේකෙන් අපි එකක් තේරුම් ගන්න ඕනේ. මේ ජනක කර්ම, උපස්තම්භක, උපපීඩක, උපඝාතක කියන එකෙන් තේරුම් ගන්න ඕන මේ හැම අත්දැකීමක් අස්සෙම කර්මයේ සැඟවිලා තියෙනවා කියන. ඒ කියන්නේ මම ස්වකීය කර්මයේ දායාද කරගෙනයි ඉන්නේ කියන එක දැනගන්න ඕන. එවනම් මම කර්මයේ ක්ෂය කරලා දාන එක ඇර මට වෙන කල යුතු කිසිම දෙයක් නැහැ කියලා අපි තාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි පින්වත්නි. ඒ වගේම මේ පවතින කර්මයට බාධා පමුණවන්න පුළුවන්. ඒකයි බුදුදහම නියතියක් වෙන්නේ නැත්තේ. නියතිවාදයක් විදියට ශ්‍රාවකයාව බුදුදහම පොළඹවන්නේ නැත්තේ අන්න ඒකයි. ඇයි මේවට විවිධාකාරයේ සාධක වලින් බාධා පමුණවන්න පුළුවන්. පාරිසරික සාධක මගින් වුණත් කර්මයට බාධා පමුණවන්න පුළුවන්. වෙනස් කරගන්න පුළුවන්. ඒවනේ අපි ওই ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti, ප්‍රයෝග සම්පatti කියලා කතා කරන්නේ. ඕකේ විපත්ති පැත්තටත් වෙනම කතා කරනවානේ. ඒතකොට දැන් ඒ කියන්නේ දැන් පවතින தත්ත්වයට විවිධ සම්බාධක පවත්වන්න පුළුවන්. ගති සම්පatti. ඒතකොට උපදින ස්ථානයේ අණු උසස් පහත් බව තීරණය වෙනවානේ. ඔය සමහර බල්ලෝ එහෙම ඉන්නේ. ඔක්කොම ත්‍රිසන් යෝනියේ තමයි. අර ගති සම්පatti. උපදි සම්පatti. රූප ස්වභාවය අනුවත් සමහර දේවල් ලැබීම් නොලැබීම් වෙනස් වෙනවා. මිනිස්සු තමයි. නමුත් රූප ස්වභාවය අනුව සමහර ලැබීම් නොලැබීම් තේරුම් ඒ උපදි සම්පatti. කාල සම්පatti. උපදින කාලය අනුවත් සම්පatti විපatti වෙනස් වෙනවනේ. එතකොට දැන් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි. කාල සම්පatti කියන්නේ දැන් මේ විදිහට ඒක තේරුම් ගන්නකො. ඒ තමයි අපි හිතමුකෝ හොඳට දන් දීලා තියෙන මිනිස්සෙක් හොඳටම දන් පෑන් පූජා කරලා පුදුමාකාර විදියට මේ දීර්ඝායුෂ ලබන්න පිනක් තියෙනවා. නමුත් දැන් අපි හිතමු අවුරුදු 500ක විපාක හැදිලා තියෙනවා. දැන් કોઈ කාල සම්පatti කියන්නේ ඒකයි, කාල විපත්ති කියන්නේ ඒකයි. ඒක දෙපැත්තම තියෙනවා. හොඳට සැප සම්පත් විඳින්න පුළුවන් මට්ටමේ ඉන්නේ. නමුත් පින්වත්නි මේ කාලේ දැන් අවුරුදු 1000ක ආයුෂ වින්දනය කරන්න තරම් මහා ප්‍රබල කුසල කර්මයක් විපාක දුන්නත් කාල සම්පatti විපත්ති වල බලපෑම අනුව යාට මෙහි ඉන්න වෙන්නේ අවුරුදු 100යි. අවුරුදු 100කට වඩා මෙහි ඉන්න බෑ. අවුරුදු 90ක් 95ක් තමයි ඉන්න වෙන්නේ මොන්න තරම් පින් කරපු මිනිහෙකුට උනත්. අන්න කාලයේ බලපෑම කර්මයට. උපදින කාලය අනුව වෙනස්කම් තියෙනවා කර්මයේ කොයිතරම් ප්‍රබල දුබල වුණත්. දැන් හුත්තට දන් දීපු මිනිහෙක් කියලා හිතන්න හුත්තට ආයුෂය ලැබෙන, වර්ණේ ලැබෙන, සැපේ ලැබෙන, බලය ලැබෙන විදිහට තමයි ජීවිතේ ගොඩ නැගිලා තියෙන්නේ. හැබැයි පින්වත්නි දැන් උන කොවිඩ් වසංගතය ආවා. දැන් ගේ ඇතුළට වෙලා ඉන්න වුණා. සමහර විට යා හුත්තට දන් දීලා තියෙනවා තුන් වේලටම ඊටාම ප්‍රණීත බොජුන් ලැබෙන විදිහට යා දානයේ පූජා කරලා තියෙනවා, දන් දීලා තියෙනවා. ගුණ ධර්ම මත යා තුල ශක්තිමත් වීමක් තියෙනවා. නමුත් පින්වත්නි මේ ඒක කාල සම්පූර්ණයෙන්ම කාල විපත්තියක් විදිහට යාට ඒක විපාක දෙන්නේ නැහැ. අන්න කාලය අනුව යම් බලපෑමක් වුණා. හොද්දට දන් දීපු මිනිහෙක් ඉන්නවා. හිතන්න දුර්භීක්ෂයක් ආවා කියලා. දුර්භීක්ෂයක් ඇවිල්ලා තියෙනවා. ඒ දුර්භීක්ෂයක් ආවට පස්සේ මොන්නතරම් දාන දීලා තිබ්බත් ඒ දානේ ඵල විපාක ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපි දැනගන්න ඕන මේ කර්මයේ බලපෑමක් තිබුණත් විවිධාකාර සාධක මත කර්මයට යම් අභියෝගයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි එකක් දැනගන්න ඕන. අපි ස්වකීය කර්මයේ දායාද කරගෙනයි ඉන්නේ. මේ ජීවිතේ සමහර අත්දැකීම් වලට ඒක හරියට බලපානවා. එක දවසක් ලේලිලා දෙන්නෙක් අතර ප්‍රශ්නයක්. එතකොට ලොකු ගැටලුවක්. දෙන්න හයියෙන් රණ්ඩු වෙනවා. දෙන්න හයියෙන් රණ්ඩු වෙනකොට ඒ කියන්නේ නෑනලා දෙන්නෙක් අතර. තමන්ගේ සහෝදරයා විවාහ වෙච්ච කාන්තාවත් සහෝදරයාගේ නැගණියත් අතර විශාල රණ්ඩුවක්. හයියෙන් රණ්ඩු වෙනවා. බැන ගන්නවා. පසේ බුදුරජාණන් වහන්සේ ළමක් පින්දපාතේ වැඩලා තමන්ගේ ගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා.
ඔය බැනම නිකං දොර ළඟට එනකොට එක කාන්තාවක් මේ පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා අර බණින එකත් එමීට අඩු කරගෙන ටිකක් හිමීට බැන හයියෙන් බැන හිටියා. යා බැන. නමුත් අර ඇතුලේ කාන්තාව දන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩි බව. දානි ටිකක් ගිහින් අර වළඳ ඇරලා බෙදලා මේ කැම ටිකක් ගෙනල්ලා බත් ටිකක් ගෙනල්ලා පාත්‍රයට දානි ගමන් අරයට රිද්දන්ට යාට රිද්දන්න ඕනවට හයියෙන් කිව්වා හාමුදුරුවනේ ආය උපනුපන් ආත්මවනාහි මේ වගේ නෑන කෙනෙක් නම් මට නොලැබේවා කියලා කිව්වා. අර පසේ බුදුරජාණන් වහන්සේ මොකක්වත් කිව්වෙත් නෑ ගණන් ගත්තෙත් නෑ ඒක. මේ සාමාන්‍ය අන්ධබාල පෘථග්ජනයන්ගේ කතාවකට පතේ බුදුරජාණන් වහන්සේ නමක් තුල කිසිම චලනයක් ඇති වෙන්නේ නෑ. එතකොට අර කාන්තාව නන මොකද්ද මේ කරේ කියලා බැලුවා ගින් දොර ළඟට. එතකොට මේ මුනිවරයෙක් ඇවිල්ලා පින්ඩ පාති. තවත් කේන්ති ගියා. කේන්ති ගියා මොකද අර පසේ බුදුරජාණන් වහන්සේ මොකුත් කිව්වේ නෑනේ ඒකට. කේන්ති ගියා. කේන්ති ගින් ළඟට ගිහින් කිව්වා ඔබ වහන්සේට මේ දානේ හරියන්නේ නෑ. මේ වගේ අසත්පුරුෂ කතාවක් කියද්දි ඔබ වහන්සේ නිකමට වචනයක් කිව්වද කියලා ඉක්මනට අර බත් ටික වීසි කරලා පාත්‍රය උදුරලා අරගෙන විසි කරලා කෙච්චරට කේන්ති මේ පටිගිය ආවට පස්සේ කරන්න කියන ඒවා තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒ වෙලාවේ මං කේන්තියෙන් හිටියා අනිවා ගණන් ගන්න එපා කිව්වට ඒ වයින් අපිට විපාක සකස් වෙන බව අපි අමතක නොකළ යුතුයි. මතක තබා ගත යුතුයි. ඉතින් මේ විදිහේ සිද්ධියකට මූණ දුන්නාට පස්සේ අවසානයේ මේ අත්දැකීම අවසානයේ මේ සිද්ධියෙන් පස්සේ මේ කාන්තාව අර පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට මැටි ගෙනල්ලා ගඳ ගහන මැටි එක තැනින් ගෙනලා මෙන්න මේව වළඳන්න කිව්වා. කේන්තියට කිව්වේ ඒක සමහරවිට පසේ බුදුරජාණන් වහන්සේටත් වඩා අර අරයට රිද්දන්න තමයි කියන්නේ ඇත්තේ. දානි දුන්න කෙනාට. ඒතර යා කියලා තිනවා අනේ මාත් එක්ක තියෙන ප්‍රශ්නේ උඹ මාත් එක්ක විසඳ ගනින්. මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ මුනිවරයන් වහන්සේ මොනා කරන්නද? මූණ බැලුවා. අර මැටි ගෙනත් දුන්න තරුණිය මූණ බලනකොට අනේ මේ පසේ බුදුරජාණන් වහන්සේගේ අර දානි පිළිගත්ත වෙලාවේ මේ මැටි දෙන වෙලාවෙත් අතර කිසිම වෙනසක් නැහෙනි. ඉරියව්වකවත් ඒ කියන්නේ මනාපමනාපක මොකක්වත් නැහැ පේන්න බැලු බැල්මට. ගත්ත පාත්‍රي. අරගෙන ආයෙත් දිව්වා අනිත් පැත්තට. ගෙදර පිටිවස්ස පැත්තට ගිහින් අර බත් ටික ඔක්කොම අර මේ මැටි ටික විසි කළා. හොඳට සේදුවා පාත්‍රي. මේ පටිගේට කරපු දෙයක්. සෝදලා ඒ පාත්‍රයේ හොඳට උණු වතුර දාලත් සේදුවා. සෝදලා හොඳට දාන එක බෙදුවා. බෙදලා දැන් මැටි දාපු කාන්තාවමයි මේක කරන්නේ. ගින් අර පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා කිව්වා සමා වෙන්න මට සමා වෙන්න. අපි අතර රණ්ඩුවක් යන වෙලාවේ ඔබ වහන්සේත් වැඩියාම මම කරන ඒවා මතක නැහැ. අනේ ඔබ වහන්සේ මට සමා වෙන්න. මං එච්චර හිතුවේ නෑ ඒක. උන්වහන්සේ අනුමෝදනා කරලා වඩින්න ඇති. ප්‍රශ්නේ එතනින් ඉවරයි කියලා හිතුවේ. කාලයක් ගියා. ඒ තමයි පින්වත්නි භද්‍රා කාපිලාණියගේ ජීවිතය ඔය. මහා කශ්‍යප හාමුදුරුවන්ගේ ගිහි කාලේ බිරිඳ භද්‍රා. මේ දෙන්න තත්වල් බැඳගෙන ආපු දෙන්නෙක් නේ. එක ජීවිතයක දෙන්නම උපදිනවා. හැබැයි ස්වාමියාට රුස්සන්නේ නැහැ ඒව. බලන්න කර්මයේ සෙවණැලි. අපි හිතන්නේ මේවා කර්මයේ බලපෑමක් කියලා. ඒක රුස්සන්නේ එකම විවාහයක්වත් හරියන්නේ නැහැ. විවාහ කරලා දෙනවා. අපෝ මේ කාන්තාවත් එක්ක අපිට ඉන්න බෑ කියලා වෙනවා. නමුත් ඒ අයගේ කිසි වරදක් නැහැ. ඒ බොහොම සත්පුරුෂයි. බොහොම හොඳ කෙනෙක්. බොහොම සත්පුරුෂ කෙනෙක්. ඊට පස්සේ ඔන්න ගෙදරට එනවා. තවත් ඉතින් ආර්ථික ශක්තිය අඩු මිනිස්සෙකුට විවාහ කරලා දීලා තිනවා. යා ටික කාලයක් යනකොට මෙයත් එක්ක මට බෑ දීක කන්න කියලා යා එනවා. විවාහය දැන් සාර්ථක නැහැ. ඔහොම ඒ කාලේ අද වගේ නෙමෙයි. අද විවාහය සාර්ථක නොවෙන එක සුදුසුකමක් වෙන්නත් පුළුවන් රංගපාන්න. ඔය විවිධාකාර වෙළඳ දැන්වීම් වලට පෙනෙන්න. ඒවා මහා ලොකු මහා ඒ කියන්නේ පිරිහිච්ච ලෝකයකට දෙන වටිනාකම් මේ අද. ඒ කාලේ විවාහය දෙදරා ගියාට පස්සේ ඒක
කාන්තාවකට නින්දාවක් විදියටයි සැලකුවේ. කාන්තාවකට නොවිය යුතු දෙයක් විදියටයි සැලකුවේ. එතකොට මේ විදියට විවාහය අසාර්ථක වුණ අන්තිමටම මේ කාන්තාවට ජීවිතේ එපා වුණා. හැබැයි ජීවිතේ එපා වුණාට විකල්පයක් පේනවා හැම වෙලාවකම. ඒ කියන්නේ ජීවිතේ එපා වුණා කියලා බිල්ල වැල දාගන්න හිතෙන්නේ නැහැ. ඒ කාලේ මේ මම හිතන කාශ්‍යප බුද්ධ ශාසනේ මේ සෑය හදලා ඒ සෑයට මේ මිනිස්සු එක එක දේවල් පූජා කරනවා. ඒතර මේ කාන්තාවගේ කන කර ආභරණ ටික ඔක්කොම ගලවලා ඒ රත්තරණින් ගඩොලක් හදලා හිත වේදනාවට ඒ ගඩොලක් හදලා මහ සෑයට පූජා කළා. ඒ කාලේ රත්තරන් බඩු කන කර ආභරණ නැතුව කාන්තාවක් එළියට බහින්නේ නැහැ. බොහොම කුලවත් කාන්තාවක්. ඇයිගේ දායාදයක් ඒක. අන්නේ ගඩොල පූජා කරපු දවසේ අර පළවෙනියෙන් විවාහ වෙච්ච ස්වාමියා ඇත්තටම උන්වහන්සේ තමයි පෙර ජීවිතේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පෙර ජීවිතේ මේ දෙදෙනා අතර ආන්තර් සාංශාරික සම්බන්ධයක් තිබ්බනේ. එතකොට අරයට හිතලා තියෙනවා අනිත් මගේ මේ ඔක්කොටම වඩා හොඳයි මම පළවෙනියෙන් විවාහ කරගත්ත කෙනා කොච්චර හොඳ කෙනෙක්ද කියලා ඇහිට පණිවිඩයක් යවුවා. මං කැමති ඔබ නැවත සරණ පාවා ගන්න. ඒතර කියලා දෙනවා මට එළිය බහින්න බෑ. මගේ කන කර ආභරණ මොකුත් නැහැ. හරි මම ආභරණේ වන්නම් කියලා ඇයව මාලිගාවට කැඳගෙන ගියා කියනවා. ඒතර දැන් මේක කර්මයේ ගෙවුණු අවස්ථාව කියනවා. දැන් මේව නිකම් අපිට අයින් කරන්න පුළුවන් සංසිද්ධි නෙමෙයි පින්වත්නි. ඒ තමයි දැන් බලන්න අර පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට මැටි දාපු අකුසලයේ නිසා විවාහය අසාර්ථකයි කියනවා. සමාව ගත්තනේ. ඒ සමාව ගත්ත නිසා කවදාවත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. අර බෙල්ල වැල දා ගන්නවා ජීවිතේ නැති එහෙම හිතෙන්නේ නැහැ. විකල්පයකට යනවා. විකල්පේ පේන්නේ සමාව ගත්ත නිසා කියනවා. මේ ඉතින් අර බුදු කෙනෙක් මේවා විස්තර කළොත් හැර අපිට සාමාන්‍ය කෙනෙකුට මේවා තේරෙන්නේ නැහැ. හැම තැනම පින්වත්නි කර්ම. අදත් ස්වාමියාගෙන් බැට කන බිරින්දෑවරු මේ කතා අහගෙන ඇති. සිත්සේ විඳවන්නයි තියෙන්නේ. හේතුව පුරාණ කර්මයේ දායාදේ. සතුටින් ගෙවලා දාන්නයි තියෙන අනේ මේ මම පරණ කර්මී ගෙවනවා කියලා ගෙවලා දාන්නයි තියෙන්නේ පින්වත්. ඒතර විපාක දෙන කර්ම වශයෙන්ුත් මේවා හතර ආකාරයෙන් කියලා අපි මතක් කරලා තිනවා. මොකද ගරුක කර්ම කියලා තියෙනවා. ඒ කියන්නේ විපාක දෙනකොට විපාක දෙන කර්ම අතර බලවත්ම කර්ම ඉදිරිපත් වෙලා විපාක දෙන එකට අපි කියනවා ගරුක කර්ම විපාකයක් කියලා. ගරුක කර්ම විපාකය. ඊට පස්සේ පින්වත්නි තියෙනවා මේ ආචින්න කර්ම කියලා. ඒ කියන්නේ දැන් අර ගරුක කර්මය ගැනත් යමක් කියන්න ඕනේ. ඒ තමයි සමහරට ගරුක කර්මේ පුංචි එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ බාහිරින් බලලා පුංචි එකක්ද ලොකු එකක්ද කියලා කියන්න බෑ. දැන් ගල් කැටයක් පොඩි වුණත් ගල් කැටේ දිය යටටම බහින්නේ නැද්ද? අන්න ඒ වගේ ආනන්තරීය පාප කර්ම සමහරට ගොඩාක් මහන්සි වෙලා කරපු එකක් නෙමෙයි. එතකොට ඒක යට යනවා. දැන් සුදුසු ගරුක කර්මයක් නැති වුණාට පස්සේ මරණාසන්න මොහොතේ සමහර වෙලාවට එතන මතුවෙන කර්මයක් තියෙනවා නම් ඒ කර්මයට අපි කියනවා ආචින්න කර්ම කියලා. ආචින්න කර්ම බොහෝ කාලයක් ජීවිතේ පුහුණු කරපු දේවල් එන්න පුළුවන්. ඒකනේ ඔය සත්තු මරපු මිනිස්සු ඒ සත්තු මරණේවා විදියටම ඒ සත්තු විදියටම කෑ ගගහ මැරෙනේවා අදත් තියෙනවා. මට අහන්න ලැබිලා තියෙනවා. ඌර මරපු මිනිස්සේ කූරෙක් වගේ කෑ ගගහ මැරුණා කියලා එහෙම තියෙන්නේ ඒ කාලේ. ඔය අතර තියෙනවා පින්නොත් මේ කටත්තා කර්ම කියලා. ඉඳ හිට කරලා පුදේකුත් විපාකයේ පිණිස ඇවිල්ලා විපාක දෙන්න පුළුවන්. මේ විදියට බලනකොට ආසන්න කර්ම කියලාත් කියනවනේ. ආසන්න කර්ම මේ ආසන්නම කරපු කර්මයේ බලපාලත් විපාක සකස් වෙනවා. මේවා මිනිස්සු දන්නේවා. මේවා පැහැදිලි කළ යුතුම නෙමෙයි. පින්වත්නි එකක් මතක තියාගන්න. ඔක්කොම සංක්ෂේපයෙන් ගත්තාම අකුලල එකක් මතක තියාගන්න. මොකද්ද? කම්මස්ස කෝම්මි. කම්ම දායාදෝ මම කර්මය සොකීය කරගෙන ඉන්නේ. හැම කෙනෙක්ම උදේ හවස සිහි කරන්න මන්තරයක් වගේ මතුරන්න. කම්ම දායාදෝ මම කර්මීය දායාද කරගෙන ඉන්නේ. ස්වාමියා දායාද කරගෙන නෙමෙයි. කම්ම දායාදෝ. කම්ම යෝනි උත්පත්ති ස්ථානයේ කර්මයේ කරගෙන ඉන්නේ. කම්ම බන්දු ඥාතිවරයා කර්මයේ කරගෙන ඉන්නේ. කම්ම පටිසරණෝ පිලිසරණ කර්මයේ කරගෙන ඉන්නේ. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ මම කර්මීයම දායාද කරගෙන ඉන්නේ කියලා හොඳට මතක තියාගන්න.
එතකොට මේකෙන් ගැලවෙන්න තියෙන්නේ කොතනද? බුදු කෙනෙක්ගේ ශාසනය මතු කරන ආර්යෝ අෂ්ටාංගික මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ලෝමියාස ආභ්‍යන්තර බාහිර ලෝකයේ පිළිබඳ අත්දැකීම තුල අවබෝධය හදාගෙන නැවත කර්මයක විපාකයක් සකස් නොවන විදියට කර්මය නිරුද්ධ කරලා දාන එකයි කළ යුතු වන්නේ. එතකොට එයාගේ ජීවිතය තුල අනාසව ස්වභාවයත් අනුපාදාය ස්වභාවයත් තුල ආශ්‍රව රහිත උපාදාන රහිත ස්වභාවය තුල සම්පූර්ණයෙන් මේ පුද්ගලයාට නිවෙන්න පුළුවන්. ඒ බඳු නිවීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් දේශනා